වස්සාන ධර්ම දේශනා නොසන්සුන් කියන්නේ යම් දෙයකින් නොසන්සුන් නම් නොසන්සුන් වීම පිඟුතුනි කාරණා කීපයකින් වෙන්න පුළුවන්. අඩුම තමන් ප්‍රිය දේවල් කන්න නොලැබුණාමත් නොසන්සුන් වෙනවා හිත. තමන්ට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඒක වෙනවා. තමන් කැමති දේවල් කැමති විදිහට වෙන්නේ නැති වුණාමත් මිනිසුන්ට නොසන්සුන් මොන පික කරා වෙන්නේ නැහැ කියලා. එහෙම වෙනවා. එහෙම වෙන්න පුළුවන් මොනක් තරම් වර්ධිත හිතකට උනත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට ඒක තමයි හිතේ හැටි තින්නේ මොකද කරන්නේ? ඊට පස්සේ බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නොලැබෙනකොට බිස්නස් එකක් කරලා ඒකේ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල නැහැ. නොසන්සුන් වෙන්න පුළුවන් නේද? දැන් තාත්තලා අම්මලා ඔය ගෙදර බඩුත් පොලේ ගහයි. මේ කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ අරකයි මේකයි කියලා. අන්න ඒ වගේ නොසන්සුන් භාවයකට ආවට පස්සේ මම මේ වෙලාවේ නොසන්සුන් වෙලා ඉන්නේ කියලා. ඒකට කියනවා වික්කිත චිත්තය කියලා. සංකිට්ත වික්කිත. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අම්බලන්ගොඩ මීඩියාගොඩ කිරිඳි ඇල්ල නිශාන්ත නිවසේ පදිංචි KBG චන්ද්‍රානී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ අම්බලන්ගොඩ පදිංචි KBD චන්ද්‍රා මහත්මිය සහ එතුමියගේ දෑබර ස්වාමි පුරුෂයා වන K ප්‍රේමසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් යුතුව ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුදුද්දසං සුනීපුනං යත්ථ කාම නිපාතනං චිත්තං රක්ඛේත මේදාවී චිත්තං ගුත්තං සුඛා වහන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර ශාන්තිනායක ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ට ජන්මයෙන්ම උරුම වුණු සක්විති රාජ්‍ය සම්පත්තියත් අතහැරලා දාලා ලෝක සත්වයා වෙනුවෙන් පුරපු පාරමිතාවන් මූලික කරගෙන බොහෝ කාලයක් දුෂ්කර ක්‍රියා කරලා ස්වයම්බූ ඥාණයෙන් ගුරු උපදේශ රහිතව අවබෝධ කරගෙන ලෝක සත්වයාට මේ සංසාර චක්‍රයෙන් මිදීම පිණිස ලොවට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය වෙන්නටම අවස්ථාවක් ලැබෙන්නේ ඔබ ලැබපු දුර්ලභ මිනිසත් බව මුල් කරගෙන මූලික වශයෙන්. එතකොට මේ දුර්ලභ මිනිසත් භවයෙහි කල්යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ භජනය කියන එක දැන් බුදුරජාණන් වහන්සේ වුණත් බොහෝ අයට දේශනාවකද මාගන්ධිය පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ඕනෙට කිව්වට පස්සේ කිව්වේ මොකද? සත්පුරුෂ භජෙයියාද, සත්පුරුෂයෙක් ඇසුරු කරන්න. ඔබ සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට ඔබට සද්ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඒ සද්ධර්මයේ තුලින් උපදින යෝනිසෝ මනසිකාරයෙන් ඔබ සෝපත් භාවයට ධර්මාවබෝධයට පත් වෙනවා. මේ තමයි බුද්ධ දේශනා, බුද්ධ භාෂිතය. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රය. ඔබට මතක ඇති. පින්වත්නි, මේ සත්පුරුෂ භජනයට, සද්ධර්ම ශ්‍රවණයට අවකාශ ලැබුණාට පස්සේ ඒ අවකාශයෙන් ඵල ප්‍රයෝජන ගනු කැමැතියන් විසින් ධර්ම ශ්‍රවණය කරන විට සිහි එළවාගත යුතු කරුණු කීපයක් තියෙනවා. හැමදාම ධර්මාවාද දෙදී ධර්මදේශනා සිද්ධ කරන්නේ නැති නිසා
අවස්ථාව ලත්වෙටක මේ දේවල් අපි කියලා දෙනවා. එකක් තමයි ඇහෙන ඇහෙන බණපදයක් ගානෙම නුවණින් මනසිකාරය වෙන්න ඕනේ සත්පුද්ගල භාවයන් දුර වෙන ආකාරය. ඒක තමයි පළවෙනි එක. ඇහෙන ඇහෙන බණපදයක් ගානේ සත්පුද්ගල සංඥාව වැඩෙන්න නෙමෙයි. සත්පුද්ගල සංඥාව දුර වෙන්න. ඒකට කියනවා ශුන්‍යතාවය අවබෝධ වෙන්න. නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියන ධර්මතාවයන් අවබෝධ වන ආකාරයේ මනසිකාරයකින් බණ ඇහුවොත් ධර්ම දේශනාවන් අවසන් වන විටම බොහෝ අය මාර්ගඵල ලබනවා. හැබැයි මිනිසුන් බණ අහන්නෙත් මමත්වයේ ඉඳලා අහපු බණ ගැන මිනිස්සු කතා කරන්නෙත් මමත්වයේ ගැන ඉඳලා සමහරුත් බණ කියන්නෙත් මමත්වයේ ඉඳලා. එහෙම තියෙනවා. කියන්නෙත් මමත්වයේ අහන්නෙත් මමත්වයේ නේ. බණ කියන්නේ ඇහුවාට පස්සේ අපි ආවල හාමුදුරන්ගෙන් බණක් ඇහුවා කියලා ඒක මමත්වයේ ගොඩනගා ගන්න කාරණාවක් කරගන්න හොඳ නැහැ. අපි මම අහවලා අය අහවලා ආකාරයෙන් බණ කිව්වයි කියලා ඒ කෙරෙහි මමත්වයක් ගොඩනගා ගන්නත් හොඳ නැහැ. පිටුතුනි මේ සියලුම දේවල් අවබෝධ වෙන්නේ ක්‍රමානුකූලව සිහියෙන් නුවණින් ධර්ම ශ්‍රවණය කළොත්. වෙනත් ආරම්මන වලට හිත යා නොදී ධර්මාරම්මණීම හිත පිහිටවාගෙන භාවනා මනසිකාරයෙන් යුක්තව ධර්ම දේශනාව ශ්‍රවණය කරොත් අවසාන වන විටම සතිපට්ඨානයෙන් වැඩිම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අම්බලන්ගොඩ මීටියාගොඩ කිරිඳිඇල්ල නිශාන්ත නිවසේ පදිංචි KBG චන්ද්‍රානි මහත්මිය විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන අම්බලන්ගොඩ පදිංචි KBD චන්ද්‍රානි මහත්මිය සහිතමිගේ දයාබර ස්වාමි පුරුෂයා වන K ප්‍රේමසිරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් අතිපූජනීය කෙරළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පින්වත් සහභාගීත්වයෙන් මේ සිද්ධ කරන ධර්ම දානයෙන් නමින් මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ධර්ම දේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය දේශනා කරපු ධර්මතාවය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මා ඔබට කිව්වා සත්පුද්ගල ශුන්‍යභාවය වැටහෙන ආකාරයෙන් ශ්‍රවණය කිරීම කලියුත්තක් කියලා. දැන් මේ සත්පුද්ගල ශූන්‍යභාවය කියන එක සත්වයට බැඳලා තියෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ස්ථානීය එකක් කය එකක් තමන්ට දැනෙන වේදනාවන් වල එකක් චිත්තය මේ චිත්තය කියන්නේ ප්‍රබල එකක් චිත්තය සහ ධම්මා කියන්නේ ධම්මානුපස්සනාව යටතේ තියෙන ඇතැම් දේවල් මේ සතිපට්ඨානයන් දේශනා වෙන්නෙම විපල්ලාස ධර්මයන් දුරු කරන්න. ඒ කියන්නේ සුඛ විපල්ලාසය කියන එකක් තියෙනවා. සත්‍යයට සුභ විපල්ලාසය කියන එකක් තියෙනවා. නිට්ටය විපල්ලාසය කියන්නේ ලෝකේ අනිත්‍ය දේවල් නිට්ටය විදියට ගන්න. ආත්මීය වශයෙන් ගන්න. දුක දේවල් සැප විදියට ගන්න. අසුභ දේවල් සුභ විදියට ගන්න. එහෙම විපල්ලාස ධර්මයන් ලෝකේ තියෙනවා. ඉතින් අපි ගත්තාම කායානුපස්සනාව විශේෂයෙන්ම සුඛ විපල්ලාසය, සුභ විපල්ලාස, නිට්ටය විපල්ලාස දුරු වෙන්න දේශනා කරලා තියෙනවා. වේදනානුපස්සනාවිනුත් සුඛ විපල්ලාසය දුරු වීමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සසු ධර්මතා දුරු වෙනවා. ධම්මානුපස්සනාවෙන් ආත්ම සංඥාව ආත්ම විපල්ලාසය කියන එක දුරු කරනවා. චිත්තානුපස්සනාවේදී නිත්‍ය සංඥා මේ ප්‍රවාහයක් විදියට පවතින චිත්ත පරම්පරාව සත්‍ය මේ චිත්ත පරම්පරාවට රැවටෙනවා මේ මම කරනවා කියලා. දැන් ඕගොල්ලොත් මම මේ දේශනාවට මාතෘකා කරගත්තේ සිතගෙන ගාතාවක්. ඒකෝ මේ දේශනාවෙන් සිද්ධ වෙන්නේ චිත්තානුපස්සනා භාවනාව කවර ආකාරයෙන්ද හරියට වඩන්නේ කියන කාරණාවයි දේශනා කරන්නේ. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ චිත්තානුපස්සනාවක් මේ මෑත කාලීනව ඇතමුන් කියනවා තමන්ගේ හිත දිහා බලන්නේ. හිතට එන හැම සිතිවිල්ලක් දිහා බලන් ඉන්නේ ඒක චිත්තානුපස්සනාවයි. ඒක වැරදි. ඒක ධර්මය නොදන්න ධර්ම මාත්‍රයක් අවබෝධ කරගත්තේ නැති ධර්ම මාත්‍රයක හිත වඩලා නැති මිනිසුන් විසින් කියන කතාවක්. අඩුම ධර්ම මාත්‍රයක් පැත්තකින් තියන්න පොතක් පතක් කියවලා තියෙනවා නම්වත් එහෙම කියන්නේ නැහැ. භාවනා කරන පැත්තකට දාන්නකෝ. පොතක් පතක්වත් කියවලා තියෙන මිනිස්සෙක් මම මේක කියන්නේ. මොකද මේ අද වෙනකොට මේවා විකෘති වෙනවා. රේරුකාණි ස්වාමීන් වහන්සේගේ පොත්වල මේවා සඳහන් වෙලා තියෙනවා. නායක ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨාන අපි ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සංයුක්ත තියෙනවා. මේ සංයුක්ත නිකායේ මේ වගේ ඇතුළත් වෙන අට කතාව බැලුවහම ඒ වගේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ චිත්තානුපස්සනාවේ මොකද්ද වෙන්නේ කියලා. හරි එහෙනම් හිත දිහා බලන් ඉඳීම චිත්තානුපස්සනාව නෙමෙයි. ඒක වැරදි. මට මෙහෙම සිතවිල්ලක් හිතුණා කියලා හිතන එක චිත්තානුපස්සනාවක් නෙමෙයි. ඒකත් වැරදි. දැන් හිතන්නකෝ මට කෙනෙක්ට ගහන්න හිතුණා. ඒකට ඒක දෝෂ සහගත සිතවිල්ලනේ සදෝෂ චිත්ත කියලා කියනවා. දෝෂ සහිත සිත. ඒ සදෝෂ චිත්තය මට දැන් ගහන්න හිතුණා කියලා හිතුවට ඒකෙන් සත්පුද්ගල භාවයක් දුර වෙනවද? මට හිතුණා කියලා නේ හිතෙන්නේ. සත්පුද්ගල භාවය වැඩෙනවා. සත්වයට
මේ ලෝකේ අල්ලගන්න බැරි මමත්වයේ වැඩිපුර පැනෙන ආත්මීය සංඥාවේ හිර වෙන ප්‍රධාන ධර්මතාවය තමයි චිත්තය කියන එක. කය කියන එක පිළිබඳව ටක් ගාලා ඕන කෙනෙක්ට අහුවෙනවා මේ කය කියන්නේ මගේ ආත්මීය වශයෙන් පවතින ධර්මතාවයක් නෙමෙයි කියලා. හැබැයි සිත කියන එක අනන්තර සමානතර ප්‍රත්‍ය ඒ ශක්තියින් ශක්ති බවට පත් වෙලා හේතු වෙලා පටිච්චසමුප්පාදේ තියෙනවා මේවා. ප ဋ ාණි. පටිච්චසමුප්පාදේ ප ဋ ාණි. සෝවිසි ප්‍රත්‍ය ගැන අහලා තියෙනවා. අනන්තර ප්‍රත්‍ය ශක්තිය එකතු වෙලා එකක් ඉවර වෙද්දී ඒ අරමුණු දැනගැනීමේ වේගය දුරු කරලා නැවත අරමුණක් දැනගැනීමේ ස්වභාවයක් ඇති කරන එකක් හිත කියලා කියන්නේ. ඒතර ඒක ප්‍රවාහයක් විදියට පවතිනකොට මිනිස්සුන්ට හිතෙන්නේ මම හිතුවා. මට ආදරේ හිතුණා. මට කේන්ති ගියා. මට මෙහෙම හිතුණා. මට සමාධියක් ආවා. මම භාවනා කරා. මම කෙලස් වලින් මිදිලා ඉන්නේ. මම හැමතිස්සෙම මමනේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස් ලබලා රහත් භාවයට පත් වුණේ නේ. මොකද හේතුව මේ මට දිවස් තියෙනවා කියලා මුලා වෙලා හිටිය නිසා. මම තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කිව්වට පස්සේ කිව්වා අනුරුද්ධ ඔය මට දිවස් තියෙනවා කියලා හිතන හිතවිල්ල අතාරින්න කියලා. අන්න ඒක ස්වභාවයක් වශයෙන් දැන ගැනීම විනා ආත්මීය වශයෙන් ගැනීම සත්‍ය වශයෙන් ගැනීම නිසා සත්වයා චිත්තයේ නිත්‍ය භාවයට මුලා වෙලා ප්‍රවාහයක් විදියට දැනගන්නේ නැතුව ඒකත්වයෙන් අරගෙන මම හිතුවා මම කරා කියලා ඒ හිතත් එක්ක මුලා වෙවි අවිද්‍යාව නිසා සංස්කාර ඇති කරගෙන යනවා. තේරෙනවද? ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක්. සුදුද්දසං සුනීපුනං යත්තකාම නිපාතින. සුදුද්දසං දුද්දසං කියන්නේ මේ දුෂ්කරයි කියන එක. සුදුද්දසං කොහොම ගොඩක් දුෂ්කරයි. සුනීපුනං හරීම සියුම්. සූ කියන අකුරාවම එහෙම වෙනවා. උපසර්ගයක් විදියට. විශාල සුවිශාල. අපි එම කියන්නේ විසල් සුවිසල්. විසල් මන්ද සුවිසල් මන්දිර. විශේෂී සුවිශේෂී. අර VIP ඩබල් VIP වගේ තමයි. සෝ කියන එක යෙදුනට පස්සේ විශේෂ අර්ථයක් කියනවා. ඊළඟට සුදුද්දසං සුනීපුන. වටහා ගැනීමට දුෂ්කර. සුනීපුනං ඊටාම සියුම්. ඔව් පින්වතුනි මේ හිත හරිම සියුම්. යත්ත කාම නිපාතින. තමන් කැමති රූපමත්ත්‍ය ශබ්දමත්ත්‍ය ගන්ධමත්ත්‍ය තමන්ගේ කිසිම අනුදැනමකින් තොරව වැටෙනවා. ඒකයි සමහර පෘථග්ජනයෝ ඉන්නවා මම දැකලා තියෙනවා මේ ඔවුන්ට එක තැනක හිත තියන් ඉන්න බෑ. එක තැනක හිත තියන්. හේතුව යත්ත කාම නිපාතින. තමන්ට කිසිම අයිතියක් නැහැ හිත හදන්න. හිත හෙදුවාම තමන්ට ඕන තැනක අරමුණක හිත තියාගෙන ඉත හැකියි. කසිනේ නම් කසිනේ, බාහිර ලෝකේ නම් බාහිර ලෝකේ. ස්වාමියා භාර්යාව කියන බන්ධනය ගන්න. මිනිස්සු කවදාවත් හිතන්නේ නැහැ විවාහ වෙද්දි මම මගේ භාර්යාවකින් පිටට යනවා කියලා. ස්වාමියාගෙන් පිටට යනවා කියලා. හැබැයි කාලයක් යනකොට මොකද වෙන්නේ? අර එක තැනක හිත තියන් ඉන්න බෑ. යත්ත කාම නිපාතින. කැමැති තැන් වල වැටෙනවා. ඒක තමයි හැටි ලෝකේ. ඒකනේ කියලා තියෙන්නේ දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසයන් කියලා. මේ දූරං ගමන් බොහෝ දුර ගමන් යන්න පුළුවන් මේ හිතට මේ ඉන්නවා. මේ නෑ. ඔව් පින්ගදනේ මෙහෙම අපි කුටියට වෙලා දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මම මේ කුටිය ඇතුළේම හිත තියන් ඉන්නවා. එහෙම හිතුවා මේ බලද්දි එළිය. ඊට පස්සේ ඔන්න එළිය ආදාම මම ගාඩන් එකේ තියන් ඉන්නවා. මේ බලද්දි වත්තෙන් එහාට පයින්. පාරට යනවා. එතන ඔන්න ගේට්ටුව ගාවට කියලා ටිකක් බලන් ඉන්නවා. ඊට පස්සේ ඕම් පාරවල් දිගේ කියලා ඇමරිකාව එංගලන්තේ අර මේ ප්‍රංශේ හැම යන්න තියෙන හැම අස්සකම ගිහිල්ලා පුළුවන් නම් අපායට ටිකක් ගිහිල්ලා ආයෙ එනවා මෙහෙටනේ මුකුත් කරේ නෑ. ඒක තමයි හිතේ හැටි. දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසය. එතකොට ඒක හරි ලස්සනයි. ඒක තමයි හිතේ කෘත්‍ය. හිතේ හැටි ඉති. මේ හිත නපුරුයි කොට ඇත්තට මේ හිත තේරුම් ගත්තා මේ හිත මාරයි. ඒක හරි ලස්සනයි. බලාගෙන යන ගාථාව සුදුද්දසං සුනීපුන යත්තකවන චිත්තං රක්කේත මේදා. මේදාවි කිව්වේ පඬිතයාට. පඬිතයා කිව්වේ නුවණැත්තට. හිත දමනය කරන්න පුළුවන් කෙනාට චිත්තං රක්කේත. එයා රකින්නවා මොකද්ද? සිත රකින්න. චිත්තං ගුත්තං සුඛාවහං. ගුත්තං කියන්නේ මේ දමනය කරගන්නවා කියන එක. රැක්ක කියන එකට පරිස්සම් කරගත්තා. සරල අර්ථය. ඒ සිත රැක්කගත්ත කෙනා සුඛාවහං යාට සැපෙල වෙනවා. ඇයි? හිත නොරකින්න මිනිස්සු ඒ මිනිස්සුන්ට ප්‍රාණඝාතයක් කරන්න හිතනවා. ඒ මිනිස්සු කරනවා. ඒ මිනිස්සුන්ට බොරුවක් කියන්න හිතනවා. කියනවා. කපටිකමක් කරන්න හිතනවා. කරනවා. හිත රැකපු මිනිස්සු හිතුණට කරන්නේ නැහැ. ඇත්තටම හොඳටම රැක්කොත් හිතෙන්නේ නැහැ.
ඒක ප්‍රායෝගිකයි. සමහරු හිතුනහම කරන්නේ. ඒක සීලයේ බලෙන් වෙනවා. සමහරුන්ට ගුණය තියෙනවා. ඒ සීලයේ බලෙන් කොහොමද වෙන්නේ? අපි හිතමුකෝ මට කෙනෙක්ව මරන්නම හිතෙනවා. හරිද? මරන්නම හිතෙනවා. ඔහොම කතාවක් තියෙනවනේ. ධම්මපදේ ක්‍රෝධ වග්ගේ. ක්‍රෝධ වග්ගේ තියෙන ඔය සීලයෙන් රැකිච්ච අවස්ථාව. කොහොමද එක භික්ෂුවක් බුදුරන් වහන්සේ සේනාසන පැනවීම සිද්ධ කරාට පස්සේ මේ බලන්න මේ හිතගෙන ඉගෙන ගද්දී අපිට මේ ඔක්කොම වැදගත්. සේනාසන පැනවීම සිද්ධ කරාට පස්සේ එක භික්ෂුවක් ලොකු ගහක් හොයාගෙන ඒ ගහේ අතු කපනවා දැන් සේනාසනයක් හදාගන්න කියලා. හදලා ඔන්න දැන් එක ගහකට ගිහලා කපාගෙන ඒ ගහට අධිග්‍රහිතව ඉන්නවා දේවතාවියක්. අර දේවතාවියක් අධිග්‍රහිතව ඉන්නවා. මේ දේවතාවිය පෙනීසෙල්ලා කියනවා අනේ ස්වාමීනි මගේ විමානේ කපන්න එපා කඩන්න එපා මට මෙච්චරයි තියෙන්නේ. ඊට භික්ෂුව කියනවා මටත් වෙන ගහක් හම්බුනේ නෑ මේ ගහ විතරයි මට තියෙන්නේ මම කපනවා මේක කියලා. ඔන්න දැන් ගත්ත පොරව උස්සලා ගහනකොටම මේ දේවතාවිය මොකද කරේ? දරුවව තිබ්බා. දරුවව දැක්කම හරි නවත්තයිනේ. ඒ දෙවියන්ටත් ඒ පුරුද්ද තියෙනවනේ. ඔයත්න්ටත් තියෙනවනේ. පොලිමක් තියෙනකොට දරුවව වඩා ගන්නවා. බස් එකේ සීට් එකක් නැති වුණාම දරුවව වඩා ගන්නවා. කෝච්චියෙන් නගිනකොට මේ ලොකු දරුවෝ අලි පැටවු වගේ වඩා ගන්නවා සීට් එකක් හම්බෙයි කියන. ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න වුණාම දරුවව වඩා ගන්නවා. හදිසියේ පාරේ යන ගමන් පොලිසියෙන් නැවතුවොත් දරුවට උණ හැදිලා දරුවව පාවලා දෙනවා. නේ කියන්නේ අම්මලා මේ දරුවෝ පාවිච්චි කරනවා නේ. ඒක දෙවියෝ ගාවත් ඒක තියලා තියෙනවා ඉතින්. අපි දෙවියෝ කියලා හිතන්න එපා මේ ಗುಣ නෙමෙයි හරිද? නැත්නම් අනේ අපිට දේව ගුණ තියෙනවා කියලා හිතේ. තිබ්බට පස්සේ මොකද උනේ? භික්ෂුවට උස්සපු පොරෝපාර නවත්ත ගන්න බැරි වුණා. දරුවව මැරුණා. දරුවා මැරුණා. දේවතාවියට කේන්ති ආවා මරාගෙන කණ්ඩ කේන්ති ඇවිල්ලා කල්පනා කරා මම මරාගෙන කෑවොත් අනිත් දෙවිවරු මට කියයි මේ දේවතාවිය විමානය නිසා භික්ෂුවක් මැරුවා කියලා. මට දුක් විඳින්න වෙයි. ඒ නිසා දැන් භික්ෂුව කියලා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි බුදුරන් වහන්සේ අයිතිකාරයනේ. මම මෙයාගේ ස්වාමියාට කියන මෙයා සස්වාමිකයි. අස්වාමික නේ සස්වාමිකයි. ස්වාමියෙක් ඉන්නවා. බුදුරන් වහන්සේට කියනවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහලා අඬන්න මේ විස්තරේ කිව්වා. කියනකොට බුදුරන් වහන්සේ සාදු දේවතාවිය ඔබ ආපු තරහ দমনය කරගත්තේ හරියට වේගෙන් යන වාහනයක් দমনය කරන දක්ෂ රියදුරෙක් වගේ. දක්ෂ රියදුරෙක් තමන්ගේ වාහනය බ්‍රේක් කරගන්නවා වගේ ආපු තරහ দমনය කරගන්නේ නුවණැත්තෝ. ඒ ආපු තරහ පිට කරන්නේ දුෂ්ප්‍රඥ මේධාවියෝ නෙමෙයි. මේධාවියෝ පඬිතුෝ ආපු තරහ দমনය කරගන්නවා සීලය මතක් කරලා. හදපු හිතකට තරහ එන්නෙම නැහැ. ගැව්වත් මරුවත් මොනවා කරත් තරහ එන්නේ. මෙන්න මේ හිත තමයි අපි තේරුම් ගත යුත්තේ ස්වභාව ක්‍රියාකාරීත්ව වශයෙන්. පියන්නේ හිත. මොකද්ද මේ හිත? අශරීරං ගුහාසයන් කියවනේ. මේක තියෙන්නේ ගුහාවක් ඇතුලේ. හෘද කෝෂය. නැත්නම් හෘද වස්තුව කියන එක ඇතුලේ තියෙන අඩපතක් පමණ වූ පිරිසිදු ලේ ධාතු ඇසුරු කරගෙන තමයි මේ සිත පවතින්නේ. ඔතන තියෙනවා හදේ වත්තු රූපය කියලා එක. හදේ වත්තු රූපය තමයි සිත මූලික වශයෙන් භවංග ප්‍රතිසන්ද චුති ආදී හැම අවස්ථාවකදීම හටගන්නේ. ඇහැට රූපයක් පෙද්දී චක්සු විඥාණයට යනවා. කනට ශබ්දයක් ඇහෙද්දී චක්සු ප්‍රසාදයට යනවා. කනට ශබ්දයක් ඇහෙද්දී සෝත ප්‍රසාදයට යනවා. සිත එතන හටගන්නවා. ඊට පස්සේ නායට ගඳක් සුවඳක් දැනෙද්දී ගාන ප්‍රසාදය හටගන්නවා. දිවට රසක් දැනෙනකොට ජීවහා ප්‍රසාදය හටගන්නවා. කායට එකක් දැනෙනකොට කාය ප්‍රසාදය හටගන්නවා. මනසට ආරම්භණයක් දැනෙද්දී මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන. මනංච වත්තු රූපේ නෙමෙයි දක්වන්නේ. මනන්ති කියලා මේ මනන්ති භවංග චිත්තං කියලා තියෙන ඔය සූත්‍ර ධර්මවල. මනන්ති භවංග චිත්තං. එහෙම කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ධම්මාරම්මණිය කියන එක ඇවිල්ලා වදින්නේ භවංග සන්තතිය. හිතකට පැයහුවෙන්නේ හිතට. ඒ භවංග සන්තතිය වදිනුනට පස්සේ තමයි භවංගයක බිඳිලා මනෝද්වාරික චිත්ත වීති හටගන්නේ. ඒතර මනෝ ධාතුව කියලා කොහොම මනෝ ධාතු ත්‍රිකයක් තියෙනවා. පංචාද්වාර වජ්ජන සම්පටිච්ඡන ආදී. සෙසු සියලුම සිත් ඒ තුන හැර සෙසු සියලුම සිත් මනෝ විඥාන ධාතුවට අයිති වෙනවා. එහෙම තමයි දැක්වීම තියෙන්නේ. මේක ටිකක් තේරෙන්නේ නැහැ නේ කමක් නැහැ අතාරි. ඒක ඕන් නැති එක. කියන්න උමනා වුණේ. ඒතර මේ හදේවත්තු ඇසුරු කරගෙන පවතින අඩපතක් පමණ ලේ ධාතුවේ. ඒකට කියනවා වත්තු රූපය කියලා. වත්තු රූපය. වත්තු රූපය ඇසුරු නිසුරු කරගෙන තමයි මේ සිතේ මූලික පහළ වීම ටික සිද්ධ වෙන්නේ. පින්වතුනි මේකෙදි අපි තේරුම් ගන්න ඕනි එකක් තියෙනවා මේ ගොඩක් අය වරද්දපු එකක් හිතට හිතෙනව නෙමෙයි. දැන් මගේ හිත මෙහෙම තියෙනවා. මගේ හිතට අරමුණු අහු වෙනවා කියලා එකක් නැහැ. පේනවා කියන කෘත්‍ය ඇතුළේ කියන්නේ සිතින් ආරම්මන විජානාතීතිකෝ භික්කවේ චිත්තං කියනවනේ. ආරම්මණය විජානනීය කිරීමම විඥාණය දැන ගැනීමම ආරම්මණයට යෑමම සිතයි. හිත යනව නෙමෙයි.
තේරුන්නේ නැහනේ. දැන් හිතන්න මෙහෙම. ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගාව තියෙනවා අර අපිට හයි ස්පීඩ් මීටර් එකක් තියෙනවා කියලා. ඔය පොලිසියෙන් අල්ලන්නේ මේ හයි ස්පීඩ් මීටර කියලා එකක් තියාගෙන. එහෙම හයි ස්පීඩ් මීටරයක් තියාගෙන එනේන අරමුණු වලට මෙහෙම ගගා ගන්නව නෙමෙයි. එහෙම වැරදි. හිත කියන්නේ එහෙම එකක් නෙමෙයි. චක්කු ප්‍රසාදයට රූපාරම්මණයක් ආපాతගත වුණාට පස්සේ එතන හටගන්න ස්වභාවය. ඒ කියන්නේ ඒක දැනෙනකොට ඒක පේනකොටම තින්නම් සංගති පස්සෝ කියන අවස්ථාවේ හිත හටගන්නවා. හිත හටගන්න. ඒ හිතේ හට ගැනීමටම තමයි පෙනුණා කියන්නේ. දැනුණා කියන්නේ හිතේ හට ගැනීමට. ඇහුණා කියන්නේ හිතේ හට ගැනීමට. මතක් වුණා, කල්පනා වුණා. ඒ මොකද්ද කියන්නේ? සිතක් ඇති වුණා කියන්නේ. සිතට කල්පනා වුණා නෙමෙයි. ඒක වැරදි. සාමාන්‍යයෙන් තේරුම් ගැනීම පහසුට අපි කියනවා හිතට කල්පනා වුණා, හිතට පෙනුණා, හිතට මතක් වුණා කියලා. නමුත් සිත තමයි මේ පෙනුණා කියලා කියන්නේ. සිතට පෙනුණා නෙමෙයි, පෙනීමම සිතයි. දැකීමම සිතයි. තේරෙන්නේ නැද්ද? මේ කියන්නේ යම් අරමුණක් ආවට පස්සේ අරමුණ දැනගැනීමේ ස්වභාවයම තමයි පිඟුතුනි හිත කියන්නේ. නැතු හිතට පේනව නෙමෙයි. ඒකයි කියන්න ඕනේ. හිත කියලා උපකරණයක් මෙහෙම මගේ පපුව ඇතුලේ නෑ අරමුණු මෙහෙම ස්කෑන් කර ඉන්න. එහෙම එකක් නෑ. බවංග සම්තිතිය මේ වෙලාවෙත් දැන් මේ වෙලාවේ ධර්ම දේශනාවේ නැත්නම් පිඟුතුල හිතන්නකෝ මට කිසිම අරමුණක් මේ වෙලාවේ නෑ කියලා. එතකොට මොකද වෙන්නේ? හිත බවංගගත වෙනවා. බවංග කියන්නේ ප්‍රතිසන්දිය ලැබපු වෙලාවේ ඇතිවෙච්ච අරමුණේ ඒ අරමුණේ එල්ලි ඒකෙම තියෙනවා. ධම්මාරම්මණයක් ඇද්දී අන්නේ භවංගයේ චලනීය වෙලා භවංගයේ උපච්ඡේදණයටපත් වෙලා පංචද්වාරා වජ්ජන ඇවිල්ලා හෝ මනෝද්වාරා වජ්ජන ඇවිල්ලා සම්පටිච්ඡන සම්තිරණ වොත්තපණ ඇවිල්ලා ජවන් ගිහිල්ලා තදාලම්බන ගිහිල්ලා ඔක්කොම සිද්ධ වෙලා ආයි භවංගයටම වැටෙනවා. හට ගැනීමම සිතයි. භවංගයට පෙනුණා නෙමෙයි. පේන අවස්ථාවේ චක්සු විඥානිය තියෙන. එතකොට කිසි වෙන හිතක් නැහැ. ඒ පේන ස්වභාවයට කියන චක්කු විඥානිය කියලා. කෙසේ නමුත් ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ මෙතන. මේ හිත සත්වයාගේ సంతානිය පහළ වෙනවා එක එක ආකාරයි. එක ස්වභාවය මේ හිතට වැටෙනවා. මොනවද? දෙක වෙලාවක මේක 16ක්. එතරම් චිත්තානුපස්සනාවේ සිත් 16ක් දක්වනවා. එක වෙලාවක මේක දක්වනවා මේ සරාග චිත්තය. අහලා තියෙනවනේ සරාගං චිත්තං පජානාති. තියෙනව නේද? සතිපට්ඨාන සූත්‍රේ. සරාග චිත්තය කියන්නේ ලෝභ මූලික සිත් 8ට. ලොබ මූලික සිත් 8ට කියන නම යම් කිසි දෙයකට කැමැත්තක් ආදරයක් මොකක් හරි එකක් ඇති වුණාම මේකට හොඳයි අරක හොඳයි මේ පාට හොඳයි මේ පාට හොඳයි මේ දේ හොඳයි මේක මේ ඇඳුම හොඳයි මේ කෑම හොඳයි ඒ ආදී වශයෙන් ඇති වුණාම මේ ඇති වෙන්නේ සරාග චිත්තයක්. රාගය කියන එකදී මෙතනදී අර්ථ ගන්නෙන්නේ ඒ කැමැත්ත ඇති වෙන්නේ තුත්තිරි ගහටද තුත්තිරි ඒ ඇති වෙන්නේ ලෝභ මූලික සිතක්. සරාග චිත්තං ගුවා. විතරාග චිත්ත. සමහරුන්ට සරාග චිත්තයක් නැහැ. ඔය නිකන් ඉන්න. එතකොට විතරාග මේ වෙනස් වීම වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. සමහරුන්ට එකපාරට කේන්ති ගිහිල්ලා ඉන්නවනේ. එතකොට සදෝෂ චිත්ත. කේන්ති නැති අවස්ථාවේ වීත දෝෂ චිත්ත. සමහරු මෝහයෙන් මුලා වෙන. සමෝහ චිත්ත. සමහරු මෝහයෙන් මුලා නොවී ඉන්න අවස්ථා තියෙනවා. වීත මෝහ චිත්ත. ඊළඟ එක සංකිට්ත චිත්තය. මම මේ ටිකේ ඔක්කොම ටික කියාගෙන ඉන්නම්කො. එතකොට ඔයගලන්ට ලේසි පිංගුතුනි. දැන් සරාග වීතරාග සදෝෂ වීතදෝෂ සමෝහ වීතමෝහ 6යි. මේ කියන්නේ ලෝභ දේශ මොහ කියන එකේ සහිත සරහිත සංකිට්ත වික්කිට්ත මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත 10ක් කිව්වා. අතන 6යි මේ 10යි 16යි. පැහැදිලිද? අයි මේ 10 කියන්නේ පළවෙනි 6 ලේසියිනේ. සරාග විතරාග සදෝෂ විතදෝෂ සමෝහ විතමෝහ සංකිට්ත වික්කිට්ත මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත. මොනවද මේ කියන්නේ කියලා බලමු. සංකිට්ත හැකිලුණු තීන මිද්ද චෛතසික දෙකෙන් හකුලෝපු සිත. ඒව තියෙනවනේ සමහරුන්ගේ ඈලි මෑලි අද නම් මොකුත් කරන්න හිතෙන්නේ අප්පා. එහෙම කියනවනේ. ඒ දැන් මිනිස්සු හිතන්නේ නිකන් මේ මට ඇඟට පණ නැහැ වගේ මට උණ හැදිලා ඔය කොන්ද නැහැ මොකද වෙලා තියෙන්නේ? තීන මිද්දේ ඇවිල්ලා. තීන මිද්දේ දන්නේ නැති මිනිස්සු හිතනවා මේ අද නම් හරි නිදිමතයි. ඒක පණ නැහැ වගේ. දැන් මෙහිම මිනිස්සෙට පිඟුදුනේ හිම අසාමාන්‍ය ලෙස නිින්ද යන්නේ. ඒක මේ අසාමාන්‍ය ලෙස අඩුම දවසට පැය 4-5ක් නිදා ගන්නවා නම් සාමාන්‍යයි. ඉතින් දවල්ට ඉතින් ආයි එහෙම නෑ නේද? මිනිස්සු එහෙම නිදා ගන්න නෑනේ නේ. මිනිස්සු නම් නිදා ගන්න. එහෙම නිදා ගන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ නමක් කියනවා. වඳ කියලා. වඳයෝ කියලා කියන්නේ.
කරන්න දෙයක් නෑ ඉතින්. බුද්ධ ශාසනයේ නිතර නිද්‍රාබරව ඉන්නවා නම් කවුරු හරි එයා වඳ කෙනෙක්. වඳයි ප්‍රතිඵලයක් නෑ. පැහැදිලිද? සංකිට්ඨ චිත්තය කියන්නේ මෙන්න මේ තීන මිද්දයට අහු වෙලා ජීවත් වෙන අවස්ථාවට. තීනය කියලා කියන්නේ අතරම තීන කියන චෛතසිකෙන් කරන්නේ සම්පූර්ණ සිතම අරමුණු ගැනීමේ ස්වභාවයෙන් හකුලෝ ගන්න එක. කියන්නේ මේ සිත එයා කෙලින්ම බලපෑම එල්ල කරන්නේ ප්‍රධාන සිතට. තීනය කියන චෛතසිකය බලවත්. එයාට පුළුවන් නිකන් පොතකුත් තියනවා. ඒව ගිය ඕනෝනේ ඒව බොඳ වෙලා වගේ පේන්නේ. හේතුව ඒව තමයි. මොකද හේතුව? තීනය ඇවිල්ලා. මිද්දය සසු චෛතසික ධර්ම අකුලෝ ගන්න. තීනය හිත අකුලෝ ගන්නවා. මිද්දය සසු චෛතසික ධර්ම ඔක්කොම කල් මෙහෙම කළ බැඳ ගන්නවා. ඉතින් තීනයි මිද්දයි දෙක ආවට පස්සේ මොකද වෙන්නේ? හිතත් පණ නැහැ. චෛතසික වලටත් පණ නැහැ නේ. ඊට පස්සේ ඉතින් මග යන්න පණ නැහැ වගේ තමයි පේන්නේ. අපිට පේනකොට. එහෙම පේනවා. ඒ තමයි සංකිට්ඨ චිත්තය. එතකොට තේරුම් ගන්න ඕනේ යෝගාවචරයක් වුණාම Tamanට මේ තීන මිද්ද දෙක ඇති වෙනකොට මම මේ චිත්තානුපස්සනාව නෙමෙයි කියන්නේ මේ හිත ගැන තේරුම් කරන්නේ. චිත්තානුපස්සනා භාවනාව කරන්නේ කවර ආකාරයෙන්ද කියන එක මම කියලා දෙන්නම්. මේක නෙමෙයි මේ විස්තර කරන්නේ. යෝගාවචරයේට තීන මිද්ද ආවට පස්සේ ওই මුගලන් මහරහතන් වහන්සේට එක වෙලාවක රහත් වෙන්න කලින් ඔයගොල්ලෝ නිද්‍රාබරව වැඩි ඉන්නවා කියලා දකින්න. දැකලා භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා මේ මුගලන් තීන මිද්දයට යට වෙලා ඔය කල්පනා කරන ආරම්මණය අතැල්ල වෙන අරමුණක් කල්පනා කරනවා. සංඥාව අතාරින් අපි තුමුකෝ අපි අභිධර්මයේ බලන්න ගන්නවා. අභිධර්ම බලනකොට තීන මිද්දට එනවා නම් අපි කරන්න ඕනේ ඒ සබ්ජෙක්ට් එක වහන එක ඒ වෙලාවට. මොකද මේ තීන මිද්දෙන් හකුලව ගන්නේ අදාළ අරමුණ. කොහොමද මේ වෙලාවට නිකන් අර ඩිස්කෝ වගේ හින්දුවක් දාලා දුන්නා. මුකුත් නැහැ තීන මිද්ද කැරකිලා කරලා බැටිලා නේ ඒ මේ කියන්නේ අභිධර්මයේ වහලා නටන්න ගන්න කියලා නෙමෙයි. ඒ අරමුණ කල්පනා කරන එක සක්මනට බහින්න. පුළුවන් නේ සක්මනට බහින්න. මල් ටිකක් බලන්න බුදුරජාණන් වහන්සේට පූජා මල් ආසනෙ සුද්ධ කරලා දාන්න. පහන් තිරේ පහන හොදලා දාන්න. හවස බුද්ධ පූජාව තියෙන බුද්ධ පූජා බඩු ටික සෝදලා දාන්න. පරණ හඳුන් කුහුරු ඉරටු කෑලි අයින් කළ අලුත් වැලි ටිකක් අතුරලා ලස්සනට තියන්න. පැදුරු ටික අකුලලා තියන්න. මම කියන්නේ සාමාන්‍ය සේනාසන පද්ධතියක නැත ගෙදර නම් ඉතින් අඩුව තේ එකක් හරි බොන්න. වතුර එකක් හරි බොන්න. උණු වතුර ටිකක් බොන්න. එහෙම කරගන්න. අරමුණ වෙනස් වෙලා හරි ගියේ නැති වුණොත් තමන්ගේ ඇඟ පිරිමැද ගන්න කියනවා. කන් බෙල්ල පිරිමදි. එතකොට අර නිදිමත ගතිය යනවා නේ ටිකක්. මෙහෙම කරා කියන්නේ පොඩි නිදිමතක්. ඊට පස්සේ ආලෝක සංඥා මනසිකාරය කරන්න. අහස ගැන හිතන්න. ආලෝකය ගැන හිතන්න. එහෙම හිතන්න. බැරිම වුණොත් චුට්ටක් නිදා ගන්න. දැන් අපේ අය කෙලින්ම ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ 7 තමයි පළවෙනියටම චූස් කරන්නේ. ටක් ගාලා ගිහින්. 1 2 3 ඒව නැහැ. ඔප්ෂන් 7ක් තියෙනවා 7 වෙනි එක ගන්නවා කියලා නිදාගන්නේ චුට්ටක් නිදාගෙන කරනවා. ඒවා කුසීත වස්තු. සංකිට්ඨ චිත්තයේ හැටි තමයි හැකිලිච්ච හිත. වික්කිට චිත්තය කියලා කියන්නේ නොසන්සුන් හිත. සංකිට්ඨ වික්කිට. නොසන්සුන් කියන්නේ යම් දෙයකින් නොසන්සුන් නම්. නොසන්සුන් වීම පිඟුතුනි කාරණා කීපයකින් වෙන්න පුළුවන්. අඩුම තමන් ප්‍රිය දේවල් කන්න නොලැබුණාමත් නොසන්සුන් වෙනවා හිත. තමන්ට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ඒක වෙනවා. තමන් කැමති දේවල් කැමති විදිහට වෙන්නේ නැති වුණාමත් මිනිසුන්ට නොසන්සුන් මොන එක කර වෙන්නේ නැහැ කියලා. එහෙම වෙනවා. එහෙම වෙන්න පුළුවන් මොනක් තරම් වර්ධිත හිතකට උනත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට ඒක තමයි හිතේ හැටි තින්නේ මොකද කරන්නේ? ඊට පස්සේ බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නොලැබෙනකොට බිස්නස් එකක් කරලා ඒකේ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල නැහැ. නොසන්සුන් වෙන්න පුළුවන් නේද? දැන් තාත්තලා අම්මලා ඔය ගෙදර බඩුත් පොලේ ගහන කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ අරකයි මේකයි කියලා. අන්න ඒ වගේ නොසන්සුන් භාවයකට ආවට පස්සේ මම මේ වෙලාවේ නොසන්සුන් වෙලා එන්නේ කියලා. ඒකට කියනවා වික්කිට චිත්තය කියලා. සංකිට්ඨ වික්කිට. ඊළඟ මහග්ගත අමහග්ගත. මහග්ගත චිත් කියලා මෙතනදී කියන්නේ රූපාවචර අරූපාවචර ධාන සිත් වලට. යම් කිසි කෙනෙක් Taman ධානයක් ලැබුවා. එතකොට යෝගාවචරය ආත්මීය සංඥා මුලා වෙනවා මම ධානලාභී. අන්නවන ආත්මීය දෘෂ්ටිය වැඩෙනවා. ඒකට තමයි මේක දීලා තියෙන්නේ. තාම භාවනා කරන විදිය කිව්වේ නෑ මේ හිත් ටික පෙන්නලා දෙන්නේ. රූපාවචර අරූපාවචර ධාන සිත් වලට කියනවා මහග්ගත සිත් කියලා. මහග්ගත සිත්. අමහග්ගත සිත් කියලා කියන්නේ කාමාවචර කුසල ධර්මයන් වලට. කාමාවචර සිත් වලට කියනවා කුසල ධර්මයන්. මේ කාමාවචර පහළ වෙන ඕන එකට කියනවා අපි
දැන් අතනදී අපි එක බෙදීමක් කරානේ. ඒතර මෙතනදී අපි කුසල ධර්ම තමයි ගැනීම සිද්ධ කරන්නේ. ඒකට කියන අමහග්ගත සිත්. සෞත්තර අනුත්තර. මෙතනදී සෞත්තර කියන එකේදී ඇත්ත වශයෙන්ම කාමාවචර, රූපාවචර, අරූපාවචර ඔක්කොම ගණන් ගන්නව. අනුත්තර කියන එකේදී ලෝකෝත්තර තමයි ගණන්නේ. හැබැයි මේ භාවනාවට ලෝකෝත්තර ධර්ම අරමුණු වෙන්නේ අරමුණු කරන්නේ ඒ නිසා මෙතනදී අපි සෞත්තර අනුත්තර කියන එකේදී අනුත්තර කියන එකට දානවා අර වගේම මහග්ගත සිත් ටික. සෞත්තර කියන එකට දානවා කාමාවචර සිත් ටික. ඊළඟට පේනවා සමාහිත අසමාහිත. සමාහිත කියලා කියන්නේ මෙතනදී උපචාර අර්පණා වශයෙන් ධාන හෝ ධානයට ආසන්න සමාධීන් ලැබපු සිත් වලට. යමෙක්ට සමාහිත හිතක් තියෙනවා නම් ඒකට සමාහිත හිත. එතනින් මෙහා සමාහිත නැති හිත තියෙ නැත්තෝ මට තියෙන අසමාහිත හිතක් කියලා අයියෝ මගේ හිත එකග වෙන්නේ නැතෝ අරකයි මේකයි මෙහෙමයි කියන්නේ කඩාගෙන මම කියන සංඥාව තමයි ඔක්කොටම හේතුව. කඩාගෙන වැටෙනවා. එහෙම වෙනවා. භාවනා කළා කියලා මට නම් මේක කරන්න බෑ කියලා හිතෙනවා. මමත්වේ නිසා තමයි ඒකයි කිව්වේ හීනමානියයි අදිමානියයි දෙකම ධර්මයට බාධාවක් නේ. අර හීනමානිය කියන එක බාධාවක් වෙන්නේ අනේ මට බෑ. ඒක වෙන්නේ තමන්ට තේරෙන්නේ නැහැ. තමන් හිතන්නේ මේ මම යථාර්ථයට මුහුණ දෙනවා කියලා නෑ. ඒක වෙන්නේ අර මානෙම කොටසක් විදියට ආත්මීය සංඥාව හිතට ආවට පස්සේ. ඊළඟට අපිට තියෙනවා විමුක්ත අවිමුක්ත හිත. විමුක්ත කියලා කියන්නේ මිදුණු හිත. හැබැයි මෙතනදී අපි ගන්නෙ තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් මිදිච්ච හිත විතරයි. අවිමුක්ත කියලා කියන්නේ එහෙම තදංග විස්කම්බන වශයෙන් මිදුනේ නැති අවස්ථාවන් වලදී හිතට විවහාර කරන වචනයක්. මම හිතන්නේ මගේ පින්වුතරට මේ හිද්දාසිය නම් හොඳට තේරෙන්නේ නැති. දැන් අපි බලමු කොහොමද මේ භාවනාව සිද්ධ කරන්නේ කියලා. මේක ඇතුලේ අභිධර්මයත් එක්ක බැඳිච්ච කාරණා ටිකකුත් තියෙනවා. පුළුවන් නම් හොයාගන්න. මම මේක කියන්නේ නැහැ දේශනාව බර වැඩි වෙන නිසා. නමුත් යුතුයකමක් තියෙන නිසා මතක් කරන්නම්. අපි දැන් සරාග චිත්තය කියලා ගත්තාම මේ සරාග චිත්තයට අයිති වෙන සිත් කීපයක් තියෙනවා. ඒ තමයි ලෝභ මූලික සිත් ටික. ඊළඟට වීතරාග කියලා ගත්තාම ඒකට අයිති වෙන සිත් ටිකක් තියෙනවා. මම එකක් කිව්වනේ ඊටු ටික හොයාගන්න. සදෝෂ කියලා ගත්තාම මේ සදෝෂ කියන එකෙන් අපි අර්ථ ගන්න වෙන සිත් ටිකක් තියෙනවා. වීත දෝෂ කිව්වම අපි අර්ථ ගන්න වෙන සිත් ටිකක් තියෙනවා. ඊට පස්සේ සමෝහ කියලා කිව්වම අර්ථ ගන්න වෙන සිත් තියෙනවා. වීත මොහකම අර්ථ ගන්න වෙන සිත් තියෙනවා. අන්න ඒ වගේ ඕකේ දිගටම සිත් ටිකක් තියෙනවා. ප්‍රවේද වශයෙන් දැන ගැනීම තව තවත් භාවනාවේ මේ ප්‍රවාහය පිළිබඳව වටහා ගැනීමට උපකාරයක් රුකුලක් වෙනවා. එතයි සිතවින් ඒ ගැන මතක් කරනවා. දැන් මෙහෙම තමයි ඔය හිතේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. පින්වතුනි හිත ඇත්තටම එකයි. හිතවල් මේ ඔය සරාග චිත්ත, අර රාග චිත්ත, මේ රාග චිත්ත, මේ ලෝභ, අර ලෝභ, මේ දෝෂ, මේ මෝහ කියලා ඒවා නැහැ. සිත එකයි. ඒ හිතට මේ හැඩතලයේ ලැබෙන්නේ චෛතසික ධර්ම වලින්. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. එහෙම කියනවනේ. සිතත් එක්කම හටගන්න. සිතට තනින් හටගන්න බෑ. අනිවාර්යෙන් චෛතසික ධර්ම තියෙන්න ඕනේ. චෛතසික ධර්ම වලට තනින් හටගන්න බෑ. අනිවාර්යෙන්ම සිතේ උපකාරය තියෙන්න ඕනේ. මේ දෙක එක එකට උදව් කරගෙන තමයි ඇති වෙන්නේ. හරියට උණ පඳුරු දෙකක් ඔරුවයි හබලයි වගේ. ඔරුවයි හබලයි වගේ. මේ දෙකේ තම තමන්ට උදව් උපකාර වෙමින් පවතින්නේ. එතකොට ඔය හිතට ලෝභ කියන හැඩේ එන්නේ ලෝභ චෛතසිකයේ නිසා. යම් වෙලාවක ඔය හිතේ ද්වේෂය යෙදුනොත් ඒකට අපි කියන්නේ දෝෂ සහිත චිත්තය කියලා. යම් වෙලාවක අර්පණා යෙදුනොත් ඒ වෙලාවට අපි කතා කරන්නේ වෙනත් එකක්. යම් වෙලාවක තීන මිද්‍ය යෙදුනොත් සංකිට්ත කියලා කතා කරනවා. යම් වෙලාවක කුක්කුච්චාදී චෛතසික යෙදුනොත් එතකොට අපි වික්කිත්ත කියලා කතා කරනවා. අන්න එහෙම චෛතසික ධර්මයන්ගේ සම්මිශ්‍රණයෙන් හැදෙන හිතට තමයි මේ එක එක රූප එක එක හැඩතල දීලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම සරාග සදෝෂ සමූහ කියලා සිත් තුනේම මෝහය කියන චෛතසිකේ තියෙනවා. මොකද මෝහය කියන්නේ අකුසල සාධාරණ චෛතසික හතරෙන් එකක්. මෝහ ඊරික අනුත්තප්ප උද්දච්ච. එතකොට මේ කියන කාරණා වලදී මෝහය කියන එක සරාග චිත්තේ තියෙනවා. හැබැයි ඒ වෙලාවේ මෝහය කියන චෛතසිකය හැසිරෙන්නේ ලෝභයට අනුරූපීව. ලෝභයට අනුරූපී. ද්වේෂ සහගත හිතේ මෝහය හැසිරෙන්නේ ද්වේෂයට අනුරූපීව. මෝහ සහගත හිතේ මෝහය ප්‍රබලව යෙදෙනවා. එහෙම තමයි අකුසල ධර්ම වල හිත පවතින්නේ. කියන්න ඕනේ මෙන්න මේකයි. පින්වතුනි ඔය හිත කියන එක දැන් සත්වය මුලා වෙලා ඉන්නවා. මම හිතනවා මට මේ තරහා ගිහිල්ලා තියෙන්නේ, මට කම්මැලි හිතිලා තියෙන්නේ, මම තමයි මම නොසන්සුන් මේ වෙලාවේ, මම නොසන්සුන් මේ වෙලාවේ, මම නොසන්සුන් වෙලා හිටියේ. මම ධානයක් ලැබලා ඉන්නේ, මම දැන් මේ විස්කම්මන වශයෙන් කෙලස් ප්‍රහාණය කරලා තියෙන්නේ, මට දැන් සමාහිත හිතක් තියෙනවා, මට දැන් මහග්ගත හිතක් තියෙනවා, මට දැන් සෞත්තර හිතක් තියෙනවා, මට දැන් අනුත්තර හිතක් තියෙනවා, මම දැන් මෝහයෙන් නෙමෙයි ඉන්නේ, මට ප්‍රඥාව තියෙනවා. දැන් තේරෙනවද? දැන් මෝහයෙන් නෙමෙයි ඉන්නේ නම් නිවන් දකින්න බෑ. හේතුව
අර ආත්මීය දෘෂ්ටිය කියන එක තියෙනවා. ආත්මීය දෘෂ්ටිය. මේ භාවනාවෙන් වෙන්නේ ඔන්න ඔය ආත්මීය දෘෂ්ටිය දුරු කරන එක. කොහොමද දුරු කරන්නේ? සරාග චිත්තයක් ආවට පස්සේ අපි ගමුකෝ ද්වේෂය කාටත් තේරෙන නිසා. සදෝෂ චිත්තයක් ආවට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ මගේ හිතේ හේතු ධර්මතා ක්‍රියාත්මක භාවයට පත් වෙලා ද්වේෂයට අදාළ චෛතසික ධර්ම ටික එකතු වෙලා ওই චෛතසික සංප්‍රයෝගයම දන්නවනම් මේවා හරිය වටිනවා. ද්වේෂ මූලික සිත් දෙකෙන් දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සංකාරිකසේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සංකාරිකසේ කියන්නේ මේ සිත් වලින් යම් සිතක් ඇති වෙලා මට ඇති වෙලා නෙමෙයි ක්‍රියාකාරීත්වයක්. හරිද? දෙපින්ද්‍රිය හිත කියන එක ඇති වෙන්නේ කාගේවත් උමනාවට නෙමෙයි. දෙවි කෙනෙක් ඇති කරනවා නෙමෙයි, මාරයෙක් ඇති කරනවා නෙමෙයි, බමුණෙක් ඇති කරනවා නෙමෙයි, වෙනත් කෙනෙක් ඇති කරනවා නෙමෙයි. හිත කියන එක ඇති වෙන්නේ හිත දන්නෙත් නෑ හිත ඇති වෙනවා කියලා. අපි හිතමුකෝ ඇහැ ඉස්සරහට රූපයක් එනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඒ ඇහැ ඉස්සරහට රූපයක් ආවට පස්සේ මේ හිත ඇති වෙනවා. රූපය දන්නේ හිත ඇති වෙනවා කියන්නේ. චක්කු ප්‍රසාදය දන්නේ හිත ඇති වෙනවා කියන්නේ. හිත දන්නෙත් නෑ හිත ඇති වුණා කියන්නේ. හැබැයි හිත ඇති වෙනවා. කාටවත් ඕන වෙලාවට ඒ හිත ඇති කරන්න බෑ. එහෙම බෑ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ එකම රූප. ඒකයි අයියෝ අපි එකම රූපය දිහා නැවත නැවත බැලීමට ප්‍රිය කරන්නේ. හේතුව අර චක්සු විඥානීය කියන එක ඒ වෙලාවේ ඇති වෙන සරාග චිත්තය කියන එකට මිනිස්සු ලෝභයි. මම අර පහුගිය දවසක් කිව්වේ ඇත්ත අවස්ථාව ඒගොල්ලෝ කැප්චර් කරන්න යනවා. පස්සේ ගිහිල්ලත් මේ විඥානය ඇති කරගන්න උමනාවෙන්. ඇත්ත අවස්ථාව ඒකට මුණ දෙන්නේ. හේතුව තමයි විඥානීය කියන එක අපිට එහෙම ඕන වෙලාවට ඇති කරගන්න බෑ. ඇති වෙන අවස්ථාවේ ෆොටෝ එකක් ගහගෙන හරි ගියොත් පස්සේ ආපහු ඒක ගැන වමාරගෙන කන්න පුළුවන් කියලා තමයි ඒ කරන්නේ. ඒකයි මිනිස්සු එකම සින්දුව නැවත නැවත අහන්නේ. ඒ සින්දුව ඩවුන්ලෝඩ් කරන්නේ. ඒක මෙමරි චිප් එකකට දාගන්න. ඒක ෆෝන් එකට දාගන්න. ලස්සන වැදගත් මොන හරි දේවල් තිබ්බොත් ඒවා අපි දැන් කොච්චර ඩ්‍රයිව්ස් තියෙනවා, ක්ලවුඩ්ස් තියෙනවනේ. ඇයි මේ අප්ලෝඩ් කරලා තියන්නේ? ඒ තියන්නේ අපිට ඒවා ගැන නැවත නැවත විඥානය ඇති කර ගැනීමට. ඒක තමයි හැටි. ඒක තමයි විඥානයේ ස්වභාවය. මම කියන්නේ අරකට බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ දැන් ගිහිල්ලා මේ ඩ්‍රයිව්ස් වල තියෙන ඒවා ඩිලීට් කරගෙන එහෙම කරන්න ඕනේ. ඒ මුලාව. මේ කතාව දැනගන්න. මේ කතාවෙන් ආත්මීය දෘෂ්ටිය දුරු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මට මේ වෙලාවේ සරාග චිත්තයක් ඇති වෙලා නම් මම යම් ඇඳුමකට ප්‍රිය කරනවා නම් මම මේ ඇඳුමට කැමති. මේ මට දැන් කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒක චිත්තානුපස්සනාව නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ සුභාරම්මණිය දැකලා මගේ හිත ඇතුළින්ම වෙච්ච අයෝනිසෝ මනසිකාරය නිසා මේ අවස්ථාවේ ලෝභ මූලික සිතක් ධනනීය වෙලා ක්‍රියාත්මක වෙනවා. මම කරන එකක් නෙමෙයි. කරන සත්වයක් නෑ, උපද්දෝප සත්වයක් නෑ. ක්‍රියාව කරන්න කතෘ කෙනෙක් යොදන්න බෑ. හැබැයි යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවද නැද්ද? සිද්ධ වෙමින් පවතිනවා. මොකද්ද සිද්ධ වෙමින් පවතින්නේ? සුභාරම්මණේ අයෝනිසෝ මනසිකාර කිරීම නිසා ඇති වූ ලෝභ මූලික සිත් ටිකක් ජනනීය වීගෙන යනවා. අන්න එතකොට දැන් මේව ටික ටික කරනකොට සත්වයාට තේරෙනවා මේ මම ඇවිල්ලා ඇත්තටම මම කියන්නේ මේ චිත්තානුපස්සනාව වැඩුවට පස්සේ කෙනෙක්ට හිතෙනවා තමන් රොබෝ කෙනෙක් කියලා. තමන්ට ගහපු සර්කිට් එකකට තමන් දුවනවා කියලාම හිතෙන්නේ. මේ පින්වතුනි හරියට කරගත්තොත් ආයේ මේ හිතට ඕන නාට්‍ය නටන්න බෑ මේකේ. තමන් දන්නවා යන්නේ කොයිද, ඉන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද, වෙන්නේ මොකද්ද ඔක්කොම ටික තමන්ට තේරෙනවා. මේ ආයුතු ගමනක්ද නොආයුතු ගමනක්ද, කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද, කරන්නේයි නොකරන්නේයි, බයින්නේයි නොබනින්නේයි, කරුණා කරන්නේයි කරුණා නොකරන්නේයි, සසර යනවද නැද්ද, මේ ඔක්කොම මම කියන්නේ භාවනාව ඇතුළෙන් තමයි මේව වටහා ගන්න පුළුවන්. මේ චිත්තානුපස්සනාවාදී දැක්කට පස්සේ තමයි හිතේ යථාර්ථය තේරෙන්නේ. මේ මම යනවා නෙමෙයි. මම යනවා කියලා එකක් නැහැ. මොකක්ද හේතුව? මේක යවෙන්නේ. මොනවද කාරණා? මේක පදනම් වෙන්නේ. ඇයි මේව හිතෙන්නේ? දෙයනේ මම හිත දැන් මිනිස්සුන්ට තියෙන්නේ මමත්වයනේ. මිනිස්සුන්ට තියෙන්නේ මමත්වය. ඒ මමත්වයට මම ආවල් මිනිහා වෙනවා. මං ආවල් තනතුරට යනවා. මං ආවල් බලධාරිය වෙනවා. මං ආවල් නිලධාරිය වෙනවා. ඒක වෙන්නේ සිතේ හැටි නොගෙන සිතට මුලා වෙන එක. සිතේ හැටි දැනගත්තට පස්සේ මේ වැටෙන්නේ කොයි පැත්තටද, ඒක වැටෙන්නේ අවශ්‍ය විදිහටද අනවශ්‍ය විදිහටද කියලා හොඳට දැනගෙන අයින් වෙන්න පුළුවන්. මිනිස්සු හිතේ හැටි දන්නේ නැහැ. ඒ නිසා හිත එක එක කොළ ගහලා දෙනවා බුද්ධ ශාසනවල. අපි හැම කොළයකටම කැපිලා යනවා. මිනිස්සු පින්වතුනි පුඤ්ඤ කාමතා වේශේනොත් තමන්ගේ ඉරිසියාව පිට කරනවා. පින් කරන වේශේනොත් මිනිස්සු අනිත්‍ය වේශයෙන් තමන්ගේ ඉරිසියාව පිට කරනවා. එහෙම කරනවා.
මිනිස්සු ප්‍රඥා වේශයෙන් Tamanගේ හිතට මුලා කරනවා. මුලා වෙනවා. කියන්නේ හිතේ හැටි ඒ තරම් සියුම්. පිටුතුනේ හිතන්න ඔබට පුළුවන් ද අඩුම මේ ඔබ නිකන් හිතන්න ඔබ තේ එකක් හදනවා කියලා. ඔබ තේ එකක් හදනකොට ඕකට දාන්න ඕනේ සීනි ටිකක්, පිටි ටිකක්, තේ කොළ ටිකක්, වතුර ටිකක්. මේක ප්‍රමාණීය පිළිබඳව අපිට හරියටම ගෙස්ට් කරන්න බෑ. ඊයේ හදපු තේ එක වගේම එකක් අද හදන්න බෑ. අඩු වැඩි වීම වෙනවා. අද හදන එක වගේ එකක් හෙට හදන්න බෑ. පිටුතුනේ. ඒ හතරක් එකතු වෙලා හැදෙන තේ එක එහෙමනම් චෛතසික 52ක් තියෙනවා. අඩුම 37ක් එකතු වෙනවා. හිතන්න මේවා එක එක විදිහට කැරකිලා අඩු වැඩි වශයෙන් ඇති වෙනකොට එකම ආකාරයේ සිතක් නම් කවදාවත් මිනිස්සෙක්ට ඇති කරගන්න බෑ. ඒ නිසා ඒ ආරම්භනවල ලෝක සම්මතයට මුලා වෙනවා. ලෝක සම්මතයට මුලා වෙනවා. මිනිස්සු අර දැන් මගේ පිටුතර නිකන් හිතන්න උපමාවක් පරණ අල්මාරියකින් අපිට වැඩක් නැහැ නේ ගුල්ලෝ ගහපු. හැබැයි ලෝක සම්මත එකතු වෙලා ඕකට ඇන්ටික් කියලා නමක් දාන. ඒක ගෙනල්ලා වෙන්දේසි කරන්න ගත්තොත් අපිට මෙලෝ වැඩක් නෑ. සමහරවම වෙන්දේසි වල දැකලා තියෙනවා අර පළතුරු වට්ටිය මේ රුපියල් 25000ට 35000ට යනවා. ඒ කියන්නේ මොකද? ඕක මේ පන්සලට පූජා කර පන්සල කියලා හිතනම ඉස්සර වයි තිබ්බනේ. ඕක පන්සලට පූජා කරන්න ඕන නම් මොන මොඩකමද අර පළතුරු වට්ටියට යුද්ධ කරේ. ගියා ආමුදුරන්ට දුන්න වැන්දා. අර කේල් ගෙඩියට යන්නාසි ගෙඩියටයි බණ්ඩක්කේටයි අර 24000 කෝ 25000 අර 30000 45000 කියන. මොඩකම. නුවණැතිකම නෙමෙයි. ඒ උනාට කියන්නේ මහා විවාසායක දැනුම් තියෙන අරව දන්න මේව දන්න අපි දන්නව මොනවද දන්නේ කියලා. ඇයි සිතට මුලා වෙනවා. සිතට මුලා වෙනවා. සිත දෙන හැම ගිල හැමදාම සසරේ ආවා වගේ මේ වෙලාවෙත් හිතට මුලා වෙනවා. පැහැදිලිද මං කියන එක? පිංගතුනි මේ තමයි චිත්තානුපස්සනාව වැඩෙන ආකාරය. එතකොට හිත Tamanගේ හිතට ඇති වෙන සිතිවිලි සත්පුද්ගල ශූන්‍යභාවයකින් තොරව හේතුම් පටිච්ච සම්භූතෝ හේතුභංගා නිරුජ්ජති කියන ධර්මතාවය මත පදනම්ව ඇති කරගත්තු කෙනාට ඔන්න තේරෙන්න ගන්නවා සිතිවිලි කියන ඒවා සිත කියන ඒවා යම් හේතු කාරණා පදනම් ඇති වෙනවා සත්‍යයකට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න පළවෙනියටම මේ අජ්ජත්තං තමන්ගේ ඇතුළ දිහා බලනවා. ඊළඟට බයිනවා බහිද්ධාවාක. චිත්තේ චිත්තානුපස්සී වේදති. බහිද්ධාවා දැන් අනිත් පැත්තට පොඩ්ඩක් ගිහලා බලුවා. තමන් විතරක් නෙමෙයිනේ මේ ලෝකේ මුලා වෙලා ඉන්නේ. තමන්ට මෙහෙම හරිය ටිකක් තේරෙනවා. අනිත් අයගේ දිහා බලුවම තමයි මේකේ මාරම රහක් තියෙන්නේ. ඇයි? හරි ෂෝක් පිටුනේ බොරුවට පැය ගණන් ෆිල්ම් බලාගෙන ඉන්න ඕනේ නෑ. මේ ලෝකෙම ෆිල්ම් එකක් වගේ. ඔක්කොම රඟපානවා. ඩිරෙක්ටර් හිත. භාවනා කරාට පස්සේ තමන්ට අවබෝධ වෙන්න ඕනේ. ඒතකොට තමයි මේකේ රහ. ඊට පස්සේ අර දැන් ඕකාරිට මේ වගේ මං කියන්නේ මගේ පිංගුතුල්ලට ඔන්න අපි යනවා බල්ලෝ පැටව ගොඩක් ඉන්න තැනකට. අර චූටි බල්ලෝ පැටව ගොඩක් ඉන්න තැනකට යනවා. ගිහලා දැන් අපි ඕම ඉන්නකොට අර චූටි බල්ලෝ පැටව ඒට කැරකිනවා මේට රෝල් වෙනවා එහෙම වෙනවනේ. දැන් උඹ දැක්කම අපිට තියෙනවා නේ ඉතින් උඹ බල්ලෝනේ මුන්ට තේරෙන්නේ නැහැ නේ මම කවුද කියලා. එහෙම තේරෙනවනේ. දැන් හිතන්නකෝ ධම්මජෝ සයින්හන්සේ ගියා කියලා ඔය පුංචි මේ බල්ලෝ පැටව 10ක් විතර ඉන්න තැනකට ඕනේ දැන් මං ගිහිල්ලා ඉන්නවා. දැන් උන් ඇවිල්ලා මොකද කරන්නේ? අපේ ආරන් ඉන්න ඔය පැත්තට යනකොට මේ මම යනකන් ඉඳලා ඈත ඉඳන් එහෙම කළ පහත් වෙලා බලන් ඉඳලා දුවගෙන සිවුර එල්ලෙනවා. එල්ලිලා අපාගෙන සමහරකට සිවුර ඇදීගෙන එනවා. දැන් උන්ට තේරෙන්නේ නැහැ ධම්මජෝ සයින්හන්සේට. ඒතර හැමතිස්සෙම මමත් සමහරක් දවසට දානෙට වැඩම කරාදී. මේ හරි අවසර හරි ওই පැත්තට ගිහිල්ලා අර කට්ටිය බලලා එනවා. මොකද වෙන්නේ? ඒගොල්ලෝන්ගේ දිහා දැක්කහම අපිට මේ තේරෙනවානේ ඉතින් මුන් බල්ලෝනේ මුන්ට තේරෙන්නේ නැහැ නේ ඉන්නේ සුජාත පුත්‍රකේ කියන්න දන්නේ නැහැ ධර්මාභෝධය කරන්නේ. ඒ අන්නේ වගේ පේන්න ගන්නවා ලෝකේ. බහිද්දාව. එයා පැත්තේ ඉන්න ආමුදුරුවෝ මෙහා පැත්තේ ඉන්න ආමුදුරුවෝ එහා පැත්තේ ඉන්න ගිහි අය මෙහා පැත්තේ ඉන්න ගිහි අය මේ ඔක්කොලම එයාට මෙයාට ඇවිදිද්දි හිතට වහල් වෙලා මයි යනවා කියලා හිතාගෙන යනවා. මං කනවා කියලා හිතාගෙන යනවා. මං තමයි කෙනා කියලා හිතාගෙන ඉන්නවා. මට තමයි වැඩියෙන්ම පුළුවන් කියලා හිතෙනවා. මට තමයි බැරි කියලා හිතෙනවා. මං තමයි දඟ කියලා හිතෙනවා. මං තමයි සුදු කියලා හිතෙනවා. මං තමයි උස කියලා හිතෙනවා. මේ ඔක්කොම තමන්ගේ හිතට මමත්වයේ දාගෙන කරන මුලාවක් මිසක් හේතුන්ට අනුරූපීය දැන් හිතන්නකෝ ඒ ඔක්කොම හේතුනේ නේ. දැන් අපි තුමා ආරණ්‍ය කවුරුහරි සුදුම කෙනෙක් ඉන්නවා. ගෙදර කියන්නේ එයාගේ සුදු සාපේක්ෂයි. අර ස්විට්සර්ලන්ඩ් වල මේ ගෙදර වැඩ කරන කෙනෙක් හරි ගෙනල්ලා බැලුවොත් යටිපතුලුත් සුදු. ඔය ඇත්තන්ගේ යටිපතුල් සුදුයි නෙමෙයි මේ මොකද්ද ඒකට කියන්නේ පාටක් මේ හදන්න. කලර් කෝඩ්ස් දාලා.
සාපේක්ෂයි. ඒ සාපේක්ෂභාවයේ වර්ධිතභාවයට අපි මුලා වෙන්න හොඳ නැහැ. අපිට පුළුවන්, අපිට බෑ, අපිට පුළුවන් කියලා. මේ ලෝකෙ කොච්චර ප්‍රඥාවන්තයෝ ඉන්නවද? කොයිතරම් විෂයන් තියෙනවද? කොයිතරම් මේ විෂයන් වල ප්‍රවීණයෝ ඉන්නවද? අන්නේ මුලාව පේන්න ගන්න අජ්ජත්වා බහිද්ධාව. ඊළඟට අජ්ජත් බහිද්ධාව. තමන් සහ අනිත් අය ඔක්කොගේම ලෝකයේ සිත ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. ලෝකයේ සිත ක්‍රියාත්මක වෙන විදිය. අනතුරු සමුදය ධම්මානුපස්සී. මේ සිතේ හට ගැනීම බලනවා. අන්න මේක විදර්ශනාවට හැරෙන තැන. මේ මූලික වශයෙන් කරේ සාමාන්‍ය තේරුම් ගැනීම. ඔන්න විපස්සනාවට හැරෙනවා කෙලින්ම ඇත්තම ප්‍රත්‍ය පරිග්ඝා ඥානයට කෙලින්ම මේක වැටෙනවා. කොහොමද වැටෙන්නේ? සිත හටගත්ත මොකක් නිසාද? සංකාර පච්චය විඥාන. සංකාරිත වෙන්නේ අවිජ්ජා පච්චය. අවිජ්ජා පච්චය සංකාරා සංකාර පච්චය විඥානං. මේ සත්‍යයේ හිත මේ දුවන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙවි, අවිද්‍යාව ප්‍රත්‍ය වෙවි, අවිද්‍යාව ප්‍රත්‍ය වෙවි. මේ පාර මරුණට පස්සේ චුතිය සිද්ධ වුණාට පස්සේ නැවත ප්‍රතිසන්දියකට යන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට පස්සේ. අන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මින්. ඊළඟට වය ධම්මානුපස්සීවා උදේ වය බලනවා. මේක ඇතිවීමයි නැතිවීමයි බලනවා. අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. අන්න ප්‍රත්‍ය පරිග්ඝා ඥානය කියන කුපදිනවා. අවිද්‍යාව ඇති වූ කල සිත හට ගන්නවා. අවිද්‍යාව නැති වූ කල සිත නැති වෙනවා. අනුතරව සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් මිමින් චිත්තස්මින් විහෙරති. කායස්මින් නෙවෙයි චිත්තස්මින්. එතනදී හිත. අන්නේ ඇතිවීම නැතිවීම බල බල ඉන්න කෙනාගේ පිංගුතුනි සත්පුද්ගල සංඥාව ටිකෙන් ටික දුර වෙලා ගිහිල්ලා ටිකෙන් ටික ෂය වෙලා ගිහිල්ලා ටිකෙන් ටික නැසී යන්න පටන් ගන්නවා. නැසී යනකොට කිසිම සත්වයක් පුද්ගලයෙක් පනවන්න බැරි විදිහ හරියට නිකම් පඹයන්ට සර්කිට් ගහලා වගේ මේ මුළු ලෝකෙම රොබෝලා වගේ තම තමන්ගේ හිතට වහල් වෙලා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බේව වසමන්නෝකෝ. බලන්න මේ ගාථාවල අර්ථය දැන් තේරෙන හැටි. චිත්තේන නීයති ලෝකෝ සිත තමයි ඇදගෙන යන්නේ. චිත්තේන පරිකස්සති සිත තමයි ඒ තැන් වලට පමුණවනු ලබන්නේ. චිත්තස්ස ඒක ධම්මස්ස මේ හිත කියන එකම ධර්මයට සබ්බේව වසමන්නෝකෝ. මේ මුළු ලෝකෙම වසඟයට ගිහිල්ලා. මේක විපාක. මේක දැන් වරදවා ගත්තාම විපාක. අන්න ඒවත් ලේසි නෑ. දිසෝ දිසං යං තං කෛරා වේරිවා පන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං. වැරදියට පිටවා ගත්ත හිත හතුරෙක්ට කරනවට වඩා අපරාධයක් තමන්ගේ හිතට කරනවායි කියලා දක්වනවා. පැහැදිලි? සම්මාපනිහිතං චිත්තං. නිවැරදිව පිටවා ගත්තොත් සසර කෙලවර කරන්න පුළුවන්. ඒ නිසා නිකම් මේ උද්ඝෝෂණ කර කියන්නේ ලෝක ධර්මතාවල් වලට උද්ඝෝෂණ කියලා අර්ථ ගැන්නුවේ අම්මා තාත්තා මැරෙනකොට අරගොල්ලෝ නැති වෙනකොට දීපල යාන වාහනේ උන්නේ හිටින් තැන් ඕවා නැති වෙනකොට ඒ වගේ පස්සේ දුවන්නේ පිඟුතුනි අඥානය. මේ සිතත් එක්ක බැඳිච්ච ලෝකය ගැන කල්පනා කරන යෝගාවචරයන්ට තියෙනවා මහ විහිදිච්ච පරාසයක්. තනියම කල්පනා කරලා ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඒ පරාසයට හිත යොමු කිරීම තමයි කවුරුත් විසින් කිරීමට උත්සාහ කළ යුත්තේ. එයින් තමයි සත්වයාට ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති කරගත හැකියි. ඉතින් චිත්තානුපස්සනාව ගොඩක් ගැඹුරට නෙමෙයි මේ කතා කළේ. සාමාන්‍යයෙන් දැන් මේ චිත්තානුපස්සනාව පිළිබඳව එක වැරදි මත සමාජගත වෙනවා. ඒ සමාජ මත වැරදියට සමාජගත වෙනකොට අපි ඒක නිවැරදි මත ඉදිරිපත් කරනවා. මොකද ඒකට හේතුව ඕන කෙනෙක්ට නිවැරදි ධර්මයේ පිළිපදලා ඒ ධර්මයේ වඩන්න පුළුවන්කම ලැබෙන නිසා. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙන්නේ නැති තවදුරටත් මේ වගේ කරුණු හොයන්න සතිපට්ඨාන සූත්‍ර අට කතාවන් සතිපට්ඨාන සූත්‍ර පරිහරණය කරමින් මේ ජීවිත යථාර්ථය පිළිබඳව කල්පනා කරලා සිත කියන එක ප්‍රවාහයක් මිසක් නිට්ටයව පවතින ආත්ම භාවයක් නෑ. චිත්තක්ෂණයට හිත වෙනස් වෙවි චෛතසික ධර්ම වෙනස් වෙවි එක චෛතසිකයන්ගේ සංප්‍රයෝගය නිසා ජීවිතය වෙනස් වීමටපත් වෙනවා. ඒ නිසා මිනිසුන් නිතර වෙනස් වෙන සුළුයි නේද? ලහු පරිවත්තම් භික්කවේ චිත්තං. මේ හිත කියන්නේ ලහු පරිවත්තම්. මෙහෙම කරද්දි වෙනස් වෙන අපි මෙතන. ලහු පරිවත්තම් භික්කවේ චිත්තං. මේ හිත කියන එක දඩස් කාල වෙනස් වෙනවා. ආයක පුදුම දෙයක්. ඒ නිසා ඒකට නැඹුරුව ජීවත් වීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන අතහැරීම තමයි වැදගත්. අතහරිනකොට වෙනත් ගොඩක් දේවල් ලැබෙන්න පටන් ගන්නවා අවබෝධයක් විදියට. හැබැයි මොන දේ ලැබුණත් ඔබේ වෙනකොට ඔබේ අතින් ඒව අතහැරිලා නිසා මොන දේ ලැබුණත් ඔබට ඒව අවශ්‍ය වෙන එකක් නෑ. තියාගන්න හැදුවොත් ලැබෙන්නෙත් නෑ. ලැබෙන දේ පවත් ගන්න දඟලන මහන්සියෙන් නැතිවීමක්ම විතරයි වෙන්නේ. සබ්බේහි මේ පේහි නානා භාවෝ විනා භාවෝ අබින්නම් පච්චවෙක්කිතබ්බං පබ්බජිතේනවා ගහට්ටේනවා. පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ඉත්‍යාවා පුරුෂේනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. නිතර කල්පනා කරලා
ජීවිතේ Tamanට අහුවෙන මුණ ගැහෙන අරමුණු වෙන ධර්මතා ඒ හේතුන්ට අනුරූපීව ක්‍රියාත්මක වෙන ප්‍රතිඵල විතරක් කියලා දැනගෙන අතහැරීම සිද්ධ කරන ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් වේවා, පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන බව දක්වලා තියෙන්නේ අම්බලන්ගොඩ මීටියාගොඩ කිරිදියන්ල නිශාන්ත නිවසේ පදිංචි KBG චන්ද්‍රානි මහත්මිය. එගේ ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා මේ අම්බලන්ගොඩ උක්තලිපිනෙහි පදිංචි KBD චන්ද්‍රානි මහත්මියට. එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයා වන කේ ප්‍රේමසිරි මහත්මයාට ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම සසු අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් චන්ද්‍රානි මහත්මියට, ප්‍රේමසිරි මහත්මයාට වගේම අනුර නිශාන්ත පුතුට, නදීකා මදුෂානි ලේලියට, ප්‍රේමිකා චාන්දනී දියණියට, සරත් මෙන්ඩිස් බෑනාට, සෙනුජි ලිසාරා, දනුජි දිල්ෂාරා, චවීන් රවිහාර, ඉමෙත් සස්මිත සමාධි ශශිකලා මදුෂානි, චමිදු මදුරංග පහන් ඉන්දුවර ඇතුළු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට, ඩල්සි සහ භද්‍රා මාලතී යන සොහොයුරියන් දෙදෙනා ඇතුළු පවුල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. පරලෝක ප්‍රාප්ත දයාබර දෙමව්පියන් වන KBG සුගතපාල පියාණන්ට, KMG සෝමාවතී මෑණියන් ඇතුළු නමින් මියගිය සියලුම දෙනාට මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. අවසාන වශයෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ උතුම් දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අම්බලන්ගොඩ පදිංචි KBD චන්ද්‍රානි මහත්මිය සහ එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයා වන K ප්‍රේමසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.